ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද දවසේ අප ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණියේ සිංහල විෂයට අදාළ පුරාතන ගද්‍ය කොටස සම්බන්ධයෙන්. ඔබ දන්නවා පුරාතන ගද්‍ය කොටස ඔබගේ විෂය නිර්දේශය තුල ඉතාමත්ම වැදගත් කොටසක්. ඉතාම වැදගත්ම ඔබට විභාගයේ පැත්තෙන් බලන විට ලකුණු රාශියක් ලබා ගැනීමට හැකි ඒකකයක් හැටියට තමයි අපි පුරාතන ගද්‍ය ඒකකය දකින්නේ. ඔබගේ ඊටාම තීරණාත්මක සම්දිස්ථානයක් වන උසස් පෙළ විභාගයේදී ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට අපිට ඊටාමත්ම වැදගත් වෙන ඒ කොටසක් තමයි මේ පුරාතන ගද්‍ය කොටස. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඔබගේ වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙන නිපුණතාව ජාතක කතා පරිශීලනය කිරීමෙන් එහෙම නැත්නම් මේ පුරාතන ගද්‍ය කෘති පරිශීලනය කිරීමෙන් ඔබ ලබාගත් ජීවිත පරිඥානය ඔබ ජීවිතයට කොයිතරම් හොඳින් මේක භාවිත කරනවද කියන එක වර්ධනය කිරීම අපේ මූලික අපේක්ෂාවක්. ඒ වගේම ඔබගේ රසවින්දනය වැඩි දියුණු කර ගැනීමට මේ පුරාතන ගද්‍යයෙන් ලැබෙන පිටුබලය ඔබ හඳුනා ගැනීම අපි මෙහිදී අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මෙම ඒකකයට අදාළව තිබෙන නිපුණතා මට්ටම තමයි නිර්දිෂ්ට කෘතිවල තිබෙන අන්තර්ගතය හඳුනා ගැනීම, භාෂා ලක්ෂණ මැනවින් හඳුනා ගැනීම, ඒ වගේම රචනා රීති ආදී දේ පිළිබඳව මැනවින් හඳුනා ගැනීම අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. මෙම ඒකකයට අදාළ අරමුණු හැටියට අපි අරමුණු ලෙස එසේ නැතහොත් අප මෙම පාඩම අවසානයේදී ඔබගෙන් අපේක්ෂා කරන දැනුම හැටියට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම නිර්දිෂ්ට පුරාතන ගද්‍ය පාඨවල තේමාව සන්දර්භය හඳුනා ගැනීම, ඒ වගේම ගද්‍ය පාඨවල තිබෙන අවස්ථා සම්බන්ධය දැක්වීම, ඒ වගේම අර්ථ පැහැදිලි කිරීම සහ විචාර රසවින්දන ලිවීමට ඔබේ තියෙන හැකියාව වර්ධනය කිරීම මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා. ආදරණීය දුවේ පුතේ අද දවසේ අපි මේ පුරාතන ගද්‍ය ඒකකයෙන් අදාළව තිබෙන 13 ශ්‍රේණියේ පළවෙනිම පාඩම තමයි අපේ අවධානය යොමු කරන්නේ. මම ඔබට ආරාධනා කරනවා මේ කෙටි කාල වේලාව තුළ ඔබ හොඳින් අවධානය යොමු කරමින් අප සමග රැඳී සිටියහොත් ඔබට විභාගයේදී අනිවාර්යයෙන්ම ලබා ගැනීමට හැකි ඔබගේ හැකියාවන් ටිකක් දියුණු කර ගැනීමට හොඳ මඟ පෙන්වීමක් මෙම පාඩම තුලින් අපි ඔබට ලබා දීමට. අපි අද විමසා බලන්නේ 363 වන ජාතක කතාව වන සිංහල විෂයට අදාළව තිබෙන මේ සිංහල ජාතක කතා පොතෙහි තියෙන 363 වන ජාතක කතාව චුල්ල දනුදර ජාතකය පිළිබඳවයි අපි අද අවධානය යොමු කරන්නේ. ඔබ මෙම ඒකකයට සූදානම් වීමේදී එහෙම නැත්නම් ඔබ මේ පාඩමට අවතීර්ණ වීමේදීම ඔබගේ පෙර සූදානමක් තියෙන්නට ඕනේ. ආදරණීය දුවේ පුතේ පළවෙනිම කාරණාව තමයි ඔබ ඊටා හොඳින් මනවින් මෙම ජාතක කතාව කියවා අවබෝධ කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. උසස් පෙළ විෂය මාලාව හදාරන අපේ දරුදැරියන් තුළ මෑත භාගයේදී අපි දක්නට තිබෙන ලොකුම දුර්වලතාවල් වලින් එකක් තමයි ඔවුන් මනවින් තමාගේ නිර්දිෂ්ට ග්‍රන්ථ කියවීමෙන් ඈත් වෙලා සිටීම. ඔබට ඔබගේ විභාගයේදී ඉතා ඉහළ ලකුණක් ලබා ගැනීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මා ඔබට ඉතාමත්ම අවධාරණය කර කියා සිටින්නේ ඔබ කියවන ඔබට අදාළ සාහිත්‍ය කෘතිය මනවින් කියවා අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම පුරාතන ගද්‍ය ඒකකයේ යටතේ ඔබට ලැබෙන ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේදී දුරවබෝධ වචනවල අර්ථ පැහැදිලි කරන්නේ කොහොමද කියන එක සොයා බැලීමට ඔබ වෙනම ක්‍රමවේදයක් භාවිත කරනවා නම් ඊටාම හොඳයි. තමයි ගැටපද විවරණ භාවිත කිරීම, කෙටි විවරණයකට ලකුණු ලබා ගැනීමට කෙටි විවරණයක් ලියන ආකාරය පිළිබඳව විශේෂයෙන් ඔබ සැලකිලිමත් වෙනවා නම් ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම මේට අදාළ ලියවිලා තියෙන විවිධ ලිපි, ලේඛන, පුවත්පත් වාර්තා වැනි දේ කියවා ඔබේ දැනුම වර්ධනය කර ගැනීමත් ඉතාම වැදගත්. ඒ වගේම කතාවේ තේමාව පිළිබඳව ඔබ තුල ඉතාම සියුම්ම, ඉතා මනමින් අවබෝධ කර ගැනීමට ඔබ
සතුව තිබිය යුතු ගුණාංගය. එහෙනම් ආදරණීය දුවේ පුතේ විශේෂයෙන්ම මම ඔබට සිහිපත් කරනවා ඔබ කිසියම් සාහිත්‍ය නිර්මාණයකට අදාළ කොටසකට සූදානම් වන විට ඔබ ඒ කෘතිය මනවින් කිහිප විටක් කියවලා එහි තිබෙන අපේ සාමාන්‍ය භාවිතයේදී කියනවා අලගිය තැන් මුලගිය තැන් මනවින් හඳුනාගෙන තිබුණොත් ඔබට එම ඒකකයෙන් ඉතා ඉහළ සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට හැකියාව තිබෙනවා. පාඩමට අවතීර්ණ වීමට කලින්ම මා ඔබට අද අපිට තිබෙන චුල්ලදන්දර ජාතකය බලන්න ඔබගේ පුරාතන ගද්‍ය සංග්‍රහයේ ජාතක කතා කියන කොටසට අදාළව මේ වන විටත් ඔබ 12 ශ්‍රේණියේදී චන්දකින්නර ජාතකය කියවා හමාර කරලා තිබෙනවා. ඒ වගේම අපි මෙතන මේ එකකෙන් අද චුල්ලදන්දර ජාතකයට තමයි මේ සූදානම් වන්නේ. මේ ඒකකයෙන් අපට අපසු උසස් පෙළ විභාගයේදී ලබා ගැනීමට පුළුවන් ලකුණු. ඇතැම් විටක අපි මේ ලකුණු ගැන කතා කරද්දීම ඔබ හිතයි ඇයි මේ ලකුණු ගැන කතා කරන්නේ? අපි දන්නවා උසස් පෙළ විභාගයේදී ලකුණු කියන සාධකය ඊටාම තීරණාත්මකයි. එසේනම් ඒ ලකුණු ලබා ගැනීමට තියෙන පැති විශේෂයෙන්ම පහසුවෙන් ලකුණු ලබා ගැනීමට තියෙන පැති පිළිබඳ ඔබගේ අවධානය යොමු කරලා තියෙනවා නම් ඒ තාමත්ම වැදගත් වෙනවා. පුරාතන ගද්‍ය සංග්‍රහය තනි ග්‍රන්ථයෙන් පමණක් ලකුණු 58ක් ලබා ගැනීමට හැකියාව තියෙනවා කියන එක ඔබ දන්නවද? එක පොතක කතා 8ක් පමණක් කියවලා ලකුණු 58ක් 100න් ලකුණු 58ක් ලබා ගැනීමට අපිට හැකියාව තියෙනවා. අපි අද බලමු මේ චුල්ලදන්දර ජාතකය. අප කියවන මේ ජාතකය ඇතුලේ විතරක් අපිට ලකුණු කීයක් ලබා ගැනීමට පුළුවන්ද කියලා? අර්ථාවබෝධයේ ප්‍රශ්නයෙන් පමණක් ප්‍රශ්න පත්‍රයේ තිබෙන අපිට මුලින්ම හමු වෙන අර්ථාවබෝධයේ ප්‍රශ්නයෙන් පමණක් අපිට ලකුණු 4ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවස්ථා සම්බන්ධය දැක්වීම මගින් අපිට ලකුණු 3ක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම රසවින්දනය හා ਵਿਚාරය ප්‍රශ්නයකට උත්තර ලිවීමෙන් අපිට ලකුණු 15ක් ලබා ගන්නට පුළුවන්. දැන් බලන්න මේ එක ජාතක කතාවක් අපි අද කියවන්නේ. මේ එක ජාතක කතාවක් කියවීම මගින් පමණක් විභාගයේදී අපට ලකුණු 22ක් එක රාශී කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙන්න මේකයි මෙහි තිබෙන විශේෂත්වය. ඒ නිසාවෙන් අද මෙම පාඩම අවසන් වන විට අපිත් එක්ක ඔබ අපි තාම ආදරයෙන් ආරාධනා කරනවා ඔබ අපිත් එක්ක මේ පාඩමේ රැඳී සිටින්න. හැබැයි මේ පාඩම අවසානයේ ඔබ හොඳින් රැඳී සිටියොත් ඔබට හැකියාව ලැබෙනවා මෙම ලකුණු 22ම ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවද කියලා සොයා බලන්නට අපිට පුළුවන්. දැන් අපි බලමු චුල්ලදනුද්දර ජාතකය ඇතුළත් වෙලා තිබෙන්නේ 550 ජාතක පොතේ. ඔබ දන්නවා 550 ජාතක පොතෙහි ඇතුළත් මම කිව්වා කීවෙනි ජාතක කතාවද කියලා චුල්ලදනුද්දර ජාතකය. මේ චුල්ලදනුද්දර ජාතකය අපිට ඇතුළත් වෙනකොට 550 ජාතක පොතෙහි 550 ජාතක පොත සඳහා මූලාශ්‍ර ග්‍රන්ථය වන්නේ කුමක්ද? ඔබ හරි පාලි ජාතකට්ඨ කතාව. මේ පාලි ජාතකට්ඨ කතාවෙන් තමයි 550 ජාතක පොත සිංහල 550 ජාතක පොත බිහි වෙන්නේ. නමුත් දුවේ පුතේ ඔබ මෙතනදී ඉතා හොඳින් අවධානය යොමු කරන්න පාලි ජාතකට්ඨ කතාවේ සන්දර්භය සහ සිංහල ජාතක කතාවක සන්දර්භය පිළිබඳවත් ඔබ අවබෝධයක් ලබා තිබීම වැදගත් වෙනවා. පාලි ජාතකට්ඨ කතාවට ඇතුළත් වෙලා තිබෙන ජාතක කතාවක සන්දර්භයෙහි අවස්ථා පහක් අපිට දක්නට ලැබෙනවා. ඒ අවස්ථා පහ තමයි පච්චුප්පන්න වත්තු, ඒ වගේම අතීත වත්තු. පච්චුප්පන්න වත්තු කියලා කියන්නේ වර්තමාන කතාව. අතීත වත්තු කියලා කියන්නේ අතීත කතාව. සැබෑම ජාතක කතාවක් නෙමෙයි අතීත කතාව. ඒ වගේම ජාතක ගාථාවක් තිබෙනවා. ඒ වගේම මේ ජාතක ගාථාවේ තිබෙන තේරුම පැහැදිලි කිරීම සඳහා අපි ව්‍යාකරණ කොටසක් කියලා කොටසක් වෙනම ඇතුළත් වෙලා තිබෙනවා. අවසාන කොටස හැටියට සමෝදානය තිබෙනවා. දැන් බලන්න සිංහල ජාතක කතාවක් අරගෙන බලනකොට අපිට
සිංහල ජාතක කතාවක දක්නට ලැබෙන්නේ එහි සන්දර්භයෙහි අවස්ථාවන් තුනයි. ඒ අවස්ථාවන් තුන තමයි පළවෙනි එක වර්තමාන කතාව, දෙවෙනි එක අතීත කතාව සහ තුන්වෙනි එක සමෝධානය. අපි බලමු සොයා බලමු දැන් අපිට නිර්දිෂ්ට අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චුල්ලදනුදර ජාතකය. ඒ චුල්ලදනුදර ජාතකයේ මෙම අවස්ථාවන් කොහොමද තියෙන්නේ කියන එක අපි සොයා බලන්නට ඕනේ. අපි මුලින්ම බලුවොත් චුල්ලදනුදර ජාතකයේ වර්තමාන කතාව කුමක්ද කියලා. වර්තමාන කතාව. ඔබ ජාතක කතාව හොඳින් කියවා බලන්න. ඇතම් ජාතක කතාවල අපිට හමු වෙනවා වර්තමාන කතාව ඉතා දීර්ඝ කොටසක් හැටියට. උදාහරණයක් හැටියට ගත්තොත් ඔබ 12 ශ්‍රේණියේදී කියූ චන්දකින්නර ජාතකයේ එහි වර්තමාන කතාව ඉතා දීර්ඝ කතාවක්. නමුත් අපි චුල්ලදනුදර ජාතක කතාව ගත්තාම චුල්ලදනුදර ජාතක කතාවේ වර්තමාන කතාව ඉතාම කෙටි. එහි තිබෙන්නේ ඔබට තිරේ දිස්වන මෙන්න මේ කුඩා කොටස. එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් ස්ත්‍රියක් කෙරෙහි ලෝභයක් ඇති කරගෙන ඒ ස්ත්‍රිය කෙරෙහි ඇති කරගන්නා වූ ඒ ආශාව කර්ණ කොටගෙන භික්ෂුන් වහන්සේ කලකිරීමෙන් වාසය කරනවා. අනිකුත් භික්ෂුන් වහන්සේලා මේ බව බුදුරජාණන් වහන්සේට වාර්තා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ මෙතනට කැඳවලා එයාගෙන් ප්‍රශ්න කරනවා ඔයා මෙහෙම දෙයකින් ඉන්නවා මෙහෙම කලකිරිලා ඉන්නවා කියන එක ඇත්තද කියලා. ඒ කිව්වට අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුව පිළිතුරු දෙනවා ඔව් එහෙම කලකිරීමක් තියෙනවා කියලා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් විතරක් නෙමෙයි ඔයා මේ ස්ත්‍රී ලෝලීත්වය නිසා මේ විදිහට විනාශයටපත් උනේ. ඔබ මීට ඉහතාත්ම භාවයන් නිදිත් මෙහෙම හිටියා කියලා කියනවා. මේක කිව්වට පස්සේ අනිත් භික්ෂුන් වහන්සේලාගේ ආරාධනයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ මොකක්ද මේ සිද්ධිය කියලා අහපුවාන් පස්සේ අන්නේ ආරාධිත වූ බුදුරජාණන් වහන්සේ චුල්ලදනුදර ජාතකය දේශනා කර වදාළා. එතකොට චුල්ලදනුදර ජාතකය ආදරණීය දුවේ පුතේ විශේෂයෙන්ම මෙතනදී මතක තියාගන්න මේ ජාතක කතාව ඉතාම කෙටි. චුල්ලදනුදර ජාතක කතාව ගත්තොත් මේ ජාතක කතාව ඉතාම කෙටි ජාතක කතාවක්. නමුත් ඒ කෙටි ජාතක කතාව ඇතුලේ ඉතාම වටිනා සිදුවීම් රාශියක් මේ සන්දර්භය ඇතුලේ තියෙනවා වගේම ඒ තුලින් අපිට ඒ නිසාවෙන්ම මේක සරලව ඉතා හොඳින් අවබෝධ කර ගැනීමට අවස්ථාව අපිට වැඩි. මේ අපි කියුවේ වර්තමාන කතාව. දැන් අපි බලනවා චුල්ලදනුදර ජාතකයේ හා බැඳී තිබෙන අතීත කතාව. මම ඔබට මෙතනදී එක්තරා කරුණක් සිහිපත් කරන්නම්. ජාතක කතාවක අන්තර්ගතයේදී සැබෑම ජාතක කතාව බවට පත්වන්නේ මේ ජාතක කතාවේ තියෙන මෙන්න මේ අතීත කතාව. අතීත කතාව ගත්තාම ඔබ දන්නවා මේ වන විටත් ඔබේ මතකයේ ඇති එක්තරා බ්‍රාහ්මණ පුත්‍රයෙක් දිසාපාමුක් ආචාර්යවරයා ගාවට ගිහිල්ලා ශිල්ප ඉගෙන ගන්නවා. මේ ශිල්ප ඉගෙන ගන්න බ්‍රාහ්මණයා මේ බ්‍රාහ්මණ පුත්‍රයා ඊටාම හොඳින් ශිල්ප ඉගෙන ගැනීම නිසාවෙන් ගුරුකුලයේ තිබිච්ච දිසාපාමුක් ගුරුකුලයේ තිබිච්ච එක්තරා සිරිතකට අනුව ජේෂ්ඨ දියණිය විවාහ කර දෙනවා මේ හොඳම ශිෂ්‍යයාට. මේ විවාහ කරගන්න මේ තරුණියත් සමග චුල්ලදනුද්දරයන් විශේෂයෙන්ම ඔහුට චුල්ලදනුද්දර කියන උපාධි නාමය පිරිනමනවා. ඒ පිරිනමන මේ චුල්ලදනුද්දරයන් තමන්ගේ මේ ප්‍රියාම්බිකාව සමග තමන්ගේ ගම රට බලා ගමන් කිරීම තරා වනමද්දකින් ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මේ යන අතරතුරේදී ඔබ දකිනවා චුල්ලදනුද්දර ජාතකයේදී අපි දකිනවා එක්තරා ත්‍රිමද ගලිත හස්තිරාජයේ හදිසියෙම දිවෙනවා කුමරා සහ කුමරිය දිසාවට. ඒ වෙලාවේදී දුනු හීතල 500ක් සහිතව යන්නේ මේ කුමාරයා පංචායුධ සන්නද්ධව. ඔහු එක ඊතලයක් අරගෙන ඒ එක ඊතල පහරෙන් අර ත්‍රිමද ගලිත හස්තිරාජයව බිම හෙලනවා. ඊළඟට වුන් ගමන් කරගෙන යනවා. අපි තා කෙටියෙන් මේ කතාව කියවලා අවසන් කරගනිමු. ඊළඟට ඔහු ගමන් කරනකොට තවත් එක්තරා වනාන්තරයක සොරු 500ක්
මස් පුළුසා කමින් සිටිනවා. එවිට චුල්ලදමතුරු කුමාරයා තමා එදා විවාහපත් වෙලා හිටපු මේ තමන්ගේ ප්‍රියාම්බිකාව එහෙම නැත්නම් තමාගේ බිරිඳ අර සොරුපන්සිය ගාවට පිටත් කර හරිනවා. ඔවුන් බුදින ඒ පිලිස්සු මස් අරගෙන එන හැටියට ඉල්ලා සිටලා. දැන් මේ කුමාරිකාව එතනට ගමන් කරනවා, ගිහිල්ලා මස් ඉල්ලනවා. හැබැයි ඔවුන්ට ලබා දෙන්නේ පිලිස්සු මස් නෙමේ අමු මස්. ඇය මේ ටික අරගෙන ඇවිල්ලා චුල්ලදමතුරු කුමාරයාට කියනවා. එතකොට කුමාරයා කිපීමට ලක් වෙනවා. ඇයි? සොරු නමු මස් එවීම නිසා කිපීමටපත් වෙනවා. ඇයි අපිට පිලිස්සු මස් දුන්නේ නැත්තේ කියලා. එහෙම කියන කුමාරයා දෙවෙනි වරටත් මොකද කරන්නේ? මේ කුමාරිකාව පිටත් කර හරිනවා. සොරුන් ඉන්න තැනට පිලිස්සු මස් අරගෙන එන්න. මෙන්න මෙතනදී සොරු කෝපයටපත් වෙනවා. ඒ කෝපයටපත් වෙන සොරු මොකද කරන්නේ? නායක සොරාහැර සොරුන් ඔක්කොම කට්ටිය මෙයත් එක්ක සටනට එනවා. හැබැයි මෙහිදී චුල්ලදමතුරු කුමාරයා දුනු ශිල්පෙහි වැඩි දක්ෂතාවක් තිබෙන කුමාරයෙක්. ඔහු ඒ නිසාවෙන්ම එන සොරුන්ට විද මරන්නට පෙළඹෙනවා. හුදු 499 දෙනෙක් මරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. නමුත් ඔබ දන්නවා දැන් කුමාරයා ගාව ඉතුරු වෙලා තිබුණේ ඊතල 499යි. ඇයි අනිත් එකට මොකද උනේ? ඒක අර ත්‍රිමදකල්ත හස්තිරාජයට විද්දානේ. ඒ නිසා ඔහුගේ 499ක් ඊතල අවසානයේටපත් වෙනවා. මෙන්න මේ අවසානයේදී සොර දෙටුවා එහෙම නැත්නම් සොර නායකයා සංගවිලා පැත්තකට වෙලා ඉඳලා ඊතල ඉවරුණාට පස්සේ ඇවිල්ලා කුමාරයාත් එක්ක සටනට එළඹෙනවා. හැබැයි සටනේදී ජයග්‍රහණය ලබා ගන්නේ කුමාරයා. ඔහු සොර දෙටුවා පරාජයටපත් කරලා ඔහුව මරා දැමීමට කුමරියගෙන් කඩුව ඉල්ලා සිටිනවා. මෙතනදී මොකද වෙන්නේ? කුමරිය කඩුමිට සොරාගේ පැත්තට සොරාට දෙන අතර කඩුවේ කොපුව ලබා දෙනවා කාටද? කුමාරයා අතට. සොරා මොකද කරන්නේ? කඩුව අරගත්ත වහාම මේ කුමාරයාව ඝාතනයට ලක් කරනවා. ඉන් අනතුරුව කුමාරිකාව හදිසියෙම ශනිකව ඔහුට ඇයට හමු වෙච්ච මේ හොරා එක්ක යන්නට පිටත් වෙනවා. හැබැයි මේ දෙන්න ගඟක් සමීපයට එනවා. මේ ගඟ සමීපයට ඇවිල්ලා නතර වෙනකොට මේ ගඟ සමීපයේදී ඇය මෙම හොරත් සමග ගමන් කරන්න සූදානම් දෙද්දී හොරා කල්පනා කරනවා මේ තැනැත්තිය චපල තැනැත්තියක්. මේ තැනැත්තිය තමන්ගේ කලින් සිට පිසවාකයා තමන්ගේ ස්වාමි පුරුෂයා දිගු කාලයක් එකට හිටපු ස්වාමි පුරුෂයා එක දවස් දැකපු මං හින්දා පාවා දුන්නා. එහෙම නැත්නම් ඇය ඝාතනය කරන්නට පෙළඹුණා. එහෙමනම් මේ තැනැත්තිය මාත් එක්ක ගියත් කවදා හරි දවසක මටත් වෙන්නේ ඒ ටිකම නෙවෙයිද කියන එක මොහු කල්පනා කරනවා. කල්පනා කරලා මෙයා මොකද කරන්නේ? කුමාරිකාවට කියනවා තොපගේ ඉන කඩින් මේ සියලුම පැලඳි ආභරණ ආදී දේවල් ගලවලා දෙන්න. මේ ටික මම ගඟෙන් එතර තබලා නැවත වාරයක් ඇවිත් ඔබ එකගෙන යන්නම් කියලා. හැබැයි වන්නේ වෙන දෙයක්. මොහු ගඟෙන් එතර වෙනවා. ගඟෙන් එතර ගිහින් මොකද කරන්නේ? එතන නතර වෙන්නේ නැතුව ඔහු පිටත් වෙලා යනවා. කුමාරිකාව කෑ ගහලා අහද්දි කියනවා අර උත්තරේම ලබා දෙනවා. මට ඔයාගේ කලින් ස්වාමි පුරුෂයාට ඔබ කරපු දේම තමයි මටත් ඒ ඉරණමයි අත් වෙන්නේ. එහෙනම් මේ සොරා ගිය වෙලාවේ කුමාරිකාව ඇත්තෙන්ම කියනවා නම් ඇය ගඟ සමීපයේ රැඳී සිටින්නේ තමාගේ ඉන කඩවත් නැතිව. මොකද ජාතක කතාවේ කියවෙන හැටියට ඇගේ සියලු ආභරණ ඇය ගලවා ඔතා දෙන්නේ ඇය ඇඳ සිටි මේ ඉන කඩෙහි එහෙම නැත්නම් තමන් ඇඳගෙන හිටපු රෙදි කඩෙහි. සොරා නික්ම ගියාට පස්සේ කුමාරිකාව තනි වෙනවා. ඇය ගංවෙරළ සමීපයේ ඉඳගෙන අඬමින් ඉන්නවා. මේ කාරණාව දකිනවා සක්‍රදේවේන්ද්‍රයාගේ ඇසට මේ යොමු වෙනවා. සක්‍රදේවේන්ද්‍රයා මොකද කරන්නේ? මාතලි දිව්‍ය පුත්‍රයා සහ පංචසික කියන දෙදෙනාම අරගෙන මේ ස්ථානයට පැමිණෙනවා. මේ පැමිණෙන ඇවිත් ඔබ දක්නවා අවමානයට ලක් කරන ආකාරය. එතනදී අවමානයේ කුමාරිකාවට කිසියම් භූමිකාරංගනයක ආදී ආකාරයෙන් රංගනයක් පෙන්වනවා. සක්‍රදේවේන්ද්‍රයා මස් කැබැල්ලක් නරියෙකුගේ වෙස්සේ කණහිලගේ වෙස්සේ මවාගෙන මත්සේ කටින් මස් කැබැල්ලක් මාංශ කැටියක් කටින් දාගෙන මෙම ගම් වෙරළ දිගේ ගමන් කරනවා. ඒ වෙලාවේදී හදිසියේ මාළුවෙක් දියෙන් ගොඩට පනිනවා. මේ
කැනහිලා මොකද කරන්නේ? තමාගේ කටේ තිබෙන මාංශ කැටිය පැත්තකට විසි කරලා දාලා මාළුව අල්ලා ගැනීමට මොකද කරන්නේ? දුවගෙන යනවා. නමුත් මාළුවා ආපහු සැරයක් දියට පයින්නවා. ඒ වෙලාවේදී අහසේ පියාසර කරමින් සිටි උකුස්සෙක් පැමිණ මාංශ කැටියත් අරගෙන යනවා. දැන් මේ සිංහලයාට හෙවත් මේ කැනහිලාට සිදුවෙන්නේ කුමක්ද? ඔහුට අල්ලපුවත්තක් නැහැ, පය ගහපුවත්තක් නැත්තත් ඒකටපත් වෙනවා. තමන්ගේ කටේ තිබිච්ච මාංශ කැටියක් නැහැ, අල්ලගන්නට ගිය මාළුවක් නැහැ. දෙකම අහිමි වෙන භාවයකටපත් වෙලා මෙම කැනහිලා මේ විදිහට බලාමින් ඉන්නකොට මේ සිදුවීම බලාගෙන සිටිනවා ගම් යුරේ හිටපු අර තැනැත්තිය කුමාරිකාව. මේ කුමාරිකාව මහත් කොට සිනාසෙනවා. සිනාසෙනකොට තමයි සක්‍රය නරියෙක්ගේ වෙස්සේ ගත්ත සක්‍රය අහන්නේ ඇයි ආ hina වෙන්නේ? ඒ කියනකොට එයා කියනවා මේ වෙච්ච සිදුවීම දැකලා hina වුණේ කියලා. නමුත් ඇත්තටම ඇය අනුන්ට hina වුණාට ඒ වෙන විට ඇයටත් සිද්ධ වෙලා තිබුණේ මේ වගේ දෙයක්. මේ පිළිබඳව හඳුන්වලා දීලා මේ පිළිබඳ කරුණු කාරණා පැහැදිලි කරලා දීලා සක්‍ර දේවේන්ද්‍රයා පතිවෘත්තා ධර්මයේ මහිමය අයට පැහැදිලි කරලා දීලා අවවාද කරලා දෙව්ලොවට නික්ම යාම තමයි මේ කතාවේ අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මෙම කතා වස්තුවේ අපි ජාතක කතාව හැටියට දකින කොටස හෙවත් අතීත කතාව හැටියට දකින කොටස වෙන්නේ මේ අපි සාකච්ඡා කළ කොටස. දැන් අපි ඊළඟට විමසා බලනවා චුල්ලදනුතර ජාතකයේ ඇතුළත් සමෝධානය. ඔබ දැන් වර්තමාන කතාව දැක්කා. ඊළඟට අපි දැක්කා මෙහි තිබෙන අතීත කතා වස්තුව. දැන් අපි ඊළඟට සමෝධානය. සමෝධානය කියලා කියන්නේ ඇත්තටම දරුවනේ මේ අත්ව හොඳින් අවබෝධ කරගන්න පූර්වාපර සංදි ගැලපීම. එහෙම නැත්නම් කතාවේ තිබෙන චරිතයි වර්තමාන චරිතයි අතීත චරිතයයි අතර ගැලපීමක් තමයි මෙතෙන්දි සිද්ධ කරන්නේ. ඒකෙදි චුල්ලදනුද්දර බවට පත් වෙලා තිබෙන්නේ ඒ ආත්ම භාවයේදී මේ අද උකටිලි වෙලා ඉන්න භික්ෂුව. ඒ ආත්ම භාවයේදී ස්ත්‍රී බවට පත් වෙලා ඉන්නේ මේ ආත්ම භාවයේදී මේ හම්බෙච්ච ස්ත්‍රියමයි. හැබැයි ඒ ආත්ම භාවයේදී සක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඇවිල්ලා මේ කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නේ දැන් බුදු වෙලා සිටින බුදුරජාණන් වහන්සේ බව මේ කතාවේදී අපිට දක්නට ලැබෙනවා. එහෙනම් මේක තමයි සමෝධානය කිරීම. ඔබ හොඳින් අවබෝධ කරගන්න කුමක්ද සමෝධානය කරනවා කියන්නේ. අතීත චරිත සහ වර්තමාන චරිත පිළිබඳව තිබෙන ගැළපීම පූර්වාපර සංදි ගැළපීම කියලාත් ඔබට මේ දැනගන්න ලැබෙනවා. මෙන්න මේ කාරණාව තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. එහෙනම් අපි මුලින්ම ඔබට කළගත යුතු කාරණාව තමයි චුල්ලදනුදර ජාතකය මනවින් කියවලා එහි තියෙන වර්තමාන කතාව, එහි තියෙන අතීත කතාව සහ සමෝධානය ඔබ මනවින් අවබෝධ කරගන්න. දැන් ඔබ එක පියවරක් අවසానයි. මේ පියවර ඔබ හොඳින් අවබෝධ කරගෙන තිබුණොත් ඔන්න දැන් අපිට පුළුවන් අපේ ඊළඟ පියවරට යොමු වන්නට. දැන් අපි ඊළඟට බලන්නේ චුල්ලදනුදර ජාතකය විමසීමට ලක් කිරීමයි අපි මෙතෙන්දී දැන් සොයා බලන්නේ. අපි මුලින්ම මේ කතාවේ තේමාව සොයා බලමු. මම මේ ਵਿਚාරයට ලක් කිරීම එහෙම නැත්නම් විමසීම කියන කාරණේට යොමුවක් දීම ඔබට විශේෂිත කාරණාවක් දැනුම් දෙන්නම්. අපිට කිසියම් සාහිත්‍ය නිර්මාණයක අන්තර්ගතයේ ਵਿਚාරයට ලක් කිරීමේදී රසවින්දනයට ලක් කිරීමේදී කිසියම් නිශ්චිත මතිමතාන්තර ටිකක් අපිට පහළ කරන්නට බෑ. එක සාහිත්‍ය නිර්මාණයක් එක විචාරකයෙක් දකින විදිහට නෙමෙයි තවත් විචාරකයෙක් දකින්නේ. එහෙම හැකියාවක් තිබෙනවා. ආදරණීය දුවේ පුතේ මා ඔබට ආරාධනා කරන්නේ මේ ජාතක කතාව පිළිබඳව ඔබ විමසීමට ලක් කිරීමේදී, ਵਿਚාරයට ලක් කිරීමේදී, රසවින්දනයට ලක් කිරීමේදී ඔබගේම මානයකට අනුව ඔබට වැටහෙන පැතිකඩකට අනුව ඒ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ඔබ මනසින් නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් ඔබ යොමු වෙන ඔබගේ ਵਿਚාරයට මඟ පෙන්වීමක් කිරීමට අපිට මේ වැඩසටහනේදී හැකියාව තිබෙනවා. මුලින්ම අපි විමසා බලමු චුල්ලදනුදර ජාතකයේ කැපී පෙනෙන අරමුණ මොකක්ද කියලා. ඇත්තනම ගත්තොත් මෙම ජාතක කතාවේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙනවා ස්ත්‍රීන්ගේ දුර්ගුණ ඉස්මතු කිරීම. සැබවින්ම ගත්තොත් ඔබට 12 ශ්‍රේණියේදී හමු වුණු
ඡන්දකින්නර ජාතකය මේ ඡන්දකින්නර ජාතකය සම්පූර්ණයෙන්ම මෙම ජාතක කතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද එම ජාතක කතාවේදී අපි දකින්නේ 550 ජාතක පොත ජාතක පොතේම අපිට හම්බ වෙන්නේ සමහර විට ස්ත්‍රියගේ සුගුණ දැක්වීමේ ස්ත්‍රියගේ තියෙන ගුණ විශේෂයන් ඉස්මතු කිරීමේ ජාතක කතා ඉතාම අල්පයක්. සම්බුලා ජාතකය, ඡන්දකින්නර ජාතකය වගේ ජාතකවල තමයි අපිට ස්ත්‍රිය ඉතාම ඉහළ මට්ටමකට ගෙන එන ජාතක හැටියට අපිට දක්නට ලැබෙන්නේ. අනිකුත් ජාතක කතා ගත්තොත් 90% ජාතක කතාවල වැඩිපුරම අපිට හිතනවා තත්කාලීන ಭಾರತೀಯ සමාජය තුල තිබිච්ච කරුණු කාරණාත් මේකට ಭಾರತೀಯ වනිතාවගේ තත්ත්වයේ වගේ කාරණාවන් මේකට බලපානවා කියලා බොහෝ විට ස්ත්‍රියගේ තියෙන චපලකම්, ස්ත්‍රියගේ තියෙන දුර්ගුණයන් ඉස්මතු කර දැක්වීමට බොහෝ ජාතක කතාකරු උත්සුක වෙලා තිබෙනවා. චුල්ලදනුත්තර ජාතකය ඇතුලේ අපිට කැපී පෙනෙනම එක්තරා කාරණාවක් බවට පැහැදිලි වෙනවා. කුමක්ද? මෙම ස්ත්‍රීන්ගේ තිබෙන දුර්ගුණ හුවා දැක්වීම කියන කාරණාව. දැන් අපි බලමු ඒ ස්ත්‍රීන්ගේ තියෙන දුර්ගුණ හුවා දැක්වීමේ කාරණාව අවස්ථා කීයක් මගින් පැහැදිලි වෙනවද කියලා. විශේෂයෙන්ම මේකේ තියෙන මූලික කාරණාවක් අපි සාරාංශ කොට ගත්තොත් කුමරිය සොරාට කඩුව දෙන අවස්ථාව. මේ අවස්ථාව එක අවස්ථාවක්. ඒ වගේම සොරා විසින් අතහැර දමනු ලැබෙන අවස්ථාව. අපිට කාන්තාවගේ තියෙන මේ චපලත්වය එහෙම නැත්නම් ඇගේ තියෙන දුර්ගුණ පෙන්වා දක්වීමට අපිට පේනවා. ඒ වගේම සක්‍ර දෙවියන් වෙතින් ලැජ්ජාවට පත් වෙන අවස්ථාවත් ස්ත්‍රීන්ගේ තියෙන දුර්ගුණ ඉස්මතු කිරීම සහ ඇව ලැජ්ජාවට පාත්‍ර කිරීම කියන කාරණාව මෙමගින් සිද්ධ වෙලා තිබෙනවා. අපි හොයා බලමු පළවෙනිම කාරණාව හැටියට ගත්තොත් කුමරිය සොරාට කඩුව දෙන අවස්ථාව. ඔබ මේ අවස්ථාව විග්‍රහ කරගන්නේ කොහොමද? අපි බලන්න ජාතක කතාවට යමු වුණාම ජාතක කතාවේ අපිට හමු වෙනවා සොරදිටුවා හා චුල්ලදනුද්දරයන් හා උනුන් කා. ඔබ මේ පාඨය මෙවැනි පාඨ මතක තියා ගැනීම ඉතාම වැදගත් වෙනවා. යට කොටගෙන ඔබාගෙන චුල්ලදනුද්දරය මොකද කියන්නේ? සොඳුර කඩුව දීලවයි අත දික්කට ලන්නා සොරාට කඩුමිටදී චුල්ලදනුද්දරයන්ට කොපුව දීලුවා. මෙන්න කාන්තාවගේ තියෙන චපලත්වය ඉස්මතු කිරීමට මේක එක අවස්ථාවක් අටගෙන තියෙනවා චුල්ලදනුද්දර ජාතකයේ ඇතුළේදී. අපි ඊළඟට බලන්න මෙතනදී ඔබට පේනවා මේ ස්ත්‍රියට නිගා කිරීම එහෙම නැත්නම් ස්ත්‍රියගේ තියෙන ස්ත්‍රිය ලැජ්ජාවටපත් කිරීම කියන කාරණාව. සොරා විසින් අතහැර දමන ලබන අවස්ථාව ගත්තයන් පස්සේ මේ මෙතනදී සිද්ධ වෙන්නේ සොරාට ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමාරිකාව වෙනත් දෙයක්. සැබවින්ම කුමරා සහ සොරා අතර ඇතිවෙච්ච මෙම සටනේදී කුමාරිකාව සොරා බේරගත්තා. ඇයි මේ සොරා බේරගත්තේ? එතකොට මේ සොරා බේරගත්ත කාරණාව බැලුවම අපිට හිතෙනවා සොරෙක් වගේ කෙනෙක් කොයි විදිහට හිතයිද කියලා. නමුත් ඔවුන් අතර ඇති වෙන්නේ මෙන්න මේ වගේ දෙබස් ටිකක්. සොඳුර තොප ඉන තිබූ ඉන කඩින් තොප පලන්න ආභරණ ගලවා බැඳ දීලන්න. එතර තබා අවුත් තොප කැඳවාගෙන යමි කියලා තමයි ඔහු කියන්නේ. හැබැයි එහෙම කියලා ඔහු ගඟෙන් එතරට ගිහිල්ලා යන්න යනවා. එවිට කුමාරිකාව අහන ප්‍රශ්නය මොකක්ද? ඇයි ස්වාමි පුත්‍රයානේ මාහැර නික්මුණ නියාද? ඇයි යන්නේ? ඇයි මාව දාලා යන්නේ කියලා. එතකොට ඔහුගේ පිළිතුර වෙනවා තොපගේ පරණ සමනන්ට කළ දෑ දුටු කල මට තමාම වේද? ඔයා කලින් එක්කෙනාට කරේ මේ දේ නම් මට වෙන්නේ මෙන්න මේකමයි කියලා ඔහු කියලා තමයි නික්මෙන්නේ. එහෙනම් අපිට මේ අවස්ථා දෙකෙන් අපිට පැහැදිලි වෙනවා මේ ස්ත්‍රිය ලැජ්ජාවටපත් කරනවා. ඊළඟ මේ කතාවේ තුන්වෙනි අවස්ථාව මේ හොඳින් මේ අවස්ථා තුන වෙන් කරගන්න. එකක් කුමරිය සොරාට කඩුව දෙන අවස්ථාව, එකක් සොරා විසින් අතහැර දමනු ලබන අවස්ථාව, ඊළඟ අවස්ථාව හැටියට අපි ගන්න ශක්‍ර දෙවියන් වෙතින් ලැජ්ජාවටපත් වෙන අවස්ථාව. මේ අවස්ථාව පිළිබඳව වෙනම විමසා බලන්න. දැන් මෙතන සිදුවෙන්නේ මේ ශක්‍ර දේවේන්ද්‍රයා පැමිණිලා මෙතන එක්තරා රංගපෑමක් සිද්ධ කරනවා. මේ රංගපෑමේදී අපි මුලිනුත් සඳහන් කළ විදිහට කුමරිය මේ සිදුවීම් ටික බලාගෙන ඉන්නවා. ඇත්තටම මේ බලාගෙන සිටින්නේ අපි ජාතක කතාවට අනුව ගත්තොත් ඇගේ ඉන කඩවත් නොමැතිව තමන්ගේ ස්වාමි පුරුෂයාත්
ඒ වගේම තමන් බේරගත්ත සොරාත් කියන දෙන්නම නැති වෙලා ඉන්න මේ තරුණිය මේ තැනැත්තිය මොකද කරන්නේ? hina වෙනවා වෙනත් කෙනෙකුට. එහිදී සක්‍රදේවේන්ද්‍රයා කියන්නේ කුමක්ද? තොප මට සිනාසෙන්නට කාරණාකින්ද? අයියෝ මට hina වෙන්නේ. තොපගේ පළමු පිසවාකය සමනුනුත් නැතිව අලුත් සමනුනුත් නැතිව උභය භ්‍රෂ්ටව. ඔබ මේ ජාතක කතාව කියවාගෙන යාමේදී මේ උභය භ්‍රෂ්ටභාවය කියන එක පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න හේතුව අපිට තාම වැදගත් වෙනවා උභය භ්‍රෂ්ට කියලා කියන්නේ දෙපැත්තම නැතිවීම. ඔන්න අපිට එහෙනම් මෙතනදී කුමාරිකාවට මේ දෙපැත්තම නැති වුණා කියන එක ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මේ ජාතක කතාව පිළිබඳ විමසීමකට ලක් කිරීමේදී ඔබට ඉතා හොඳින්ම පේනවා මේ කැපිපෙනෙන මූලික අරමුණ විස්තර වෙන අවස්ථාවන් කිහිපයක් අපි හඳුනා ගත්තේ. දැන් අපි මේ විමසීමේ තවත් කොටසකට යමු. කතා විකාශනයේ යම් કૃතිම බවක් හා විශ්වසනීය බවක් පෙනෙන ගතියක් අපිට මේක බැලූ බැලමටම පේනවා. 550 ජාතක පොතෙහි ඇති බොහෝ කතාවස්තු තුල කතාවස්තු විමසා බලනකොට පේන්නට තිබෙන එක අඩුපාඩුවක් තමයි බොහෝ විචාරකයන් මේ ගැන කතා කරනවා අద్භූත සිදුවීම් අභව්‍ය සිදුවීම් වලින් ගහන වෙලා තියෙනවා. ඒ වගේම අවිශ්වසනීය සිදුවීම් පාඨකයාට ඒ සිදුවීම එහෙම සිදු වෙන්න පුළුවන්ද කියලා හිතන්නට තියෙන සිදුවීම් අපිට හමු වෙනවා. චුල්ලදන්දුර ජාතකය ඇතුළෙත් අපිට ඒ වගේ සිදුවීම් අහන්නට ප්‍රශ්න කරන්නට තියෙන අවස්ථාවන් කීපයක් තියෙනවා. දැන් මේ කතාවට ත්‍රිමදගලිත හස්තිරාජයෙකු ගෙනාවේ ඇයි? ඔබ දකිනවා චුල්ලදන්දුර ජාතකයේ චුල්ලදන්දුර කුමාරයා සහ මේ කුමාරිකාව වනයේ මැද්දෙන් ගමන් කරනකොට හදිසියෙම ත්‍රිමදගලිත හස්තිරාජයෙක් පැමිණෙනවා. ඒක අපේ ජාතක කතාවේ සඳහන් වෙලා තියෙනවා. බිරිඳ කැඳවාගෙන මේ මාවතක යනකොට මොකද කරන්නේ? භයංකර වූ ත්‍රිමදගලිත හස්තිරාජයෙක් තමයි මේ නිකන් එක්කෙනෙක් නෙමෙයි මේ එන්නේ. මෙයාගේ ඉස්සරහට එනවා. හැබැයි දනුද්දරයෝ පංචායුධ සන්නද්ධව ඊදඬු 500කුත් අරගෙන යන්නාහු හස්තියා දිවගෙන එන්නා ඊදණ්ඩක් ඇදපියා අරගෙන විද වාත කුම්බයෙන් විද පළවා ඇතා එතන මේලා නික්මුණු කලට මේ විදිහට තිබෙනවා. එහෙනම් මෙයා මේ ඇතා ගෙන ආවේ කුමටද? සමහර වෙලාවට ਵਿਚාරකයන්ගේ අදහසක් එනවා මේ කුමාරයා සතුව තිබෙන ඊතල 500 එකක් අඩු කිරීම සඳහාද මේ ඇතා මෙතන ගෙන ආවේ කියලා. මොකද එතකොට ඉතුරු වෙන්නේ ඊතල 499යි. ඊළඟට බලන්න අලුත විවාහපත් වෙච්ච සිව්මැලි බිරිඳක් කිසියම් පුද්ගලයෙකුට දෙවරක්ම හොරු 500ක් ගාවට යවන්නට පුළුවන්ද කියන සිදුවීම. යම් විටක අපගේ සාකච්ඡාවට භාජනය වෙන තැනකදී මෙවැනි දෙයක් සිදුවිය හැකිද කියලා අපේ දරුවොත් ප්‍රශ්නයක් නගනවා. අපි මේ හොඳින් විමසා බලමු. එහෙනම් මේ තුලත් අපිට කිසියම් අවිශ්වසනීය බවක් පේනවා. Taman අලුත විවාහපත් වෙච්ච බිරිඳක් එකවර දන්නා නොහඳුනන වනාන්තරයක සොරු කණ්ඩායමක් ගාවට පිටත් කර හැකිද? යාම විශ්වාස කර හැකිද කියන එක. ඒ වගේම අපේ දරුවෝ අපි දකිනවා ඒක කතාවේ ඇතුළත් වෙලා තියෙනවා අනික් වනාන්තරයක සොරුන් 500ක් ධර්මස් පුලුසා කනවා. එතකොට චුල්ලදනුදුරේ එතනට පැමිණ තමන්ගේ බිරිඳට කියන්න ආහු මොකද කියන්නේ ගිහිල්ලා අරගෙන එන්න කියනවා. එකපාරක් දෙමේ දෙපාරක්ම පිටත් කරහරිනවා. මේ බව මේ උද්ෘතයෙන් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම සොරු 499ක් චුල්ලදනුදුරයන් විසින් විද ඝාතනයට ලක් කරනවා. 499ක් දැවැන්ත සංඛ්‍යාවක්. මෙවැනි විමතියක් අපිට හටගන්න අවස්ථාවල් තිබෙනවා. මා ඔබට ඒ එක්කම තවත් පැත්තකින් මේ දැකීමටත් අපිට සංකේතාත්මකව මේ නිරූපණය කළාදෝ එක පැත්තකින් අවිශ්වාසයක් අපිට ගොඩනගෙනවා මේ හස්තිරාජයාගේ නාම මොකටද කියලා. නමුත් අපිට මේ තුල සාධනීය ගුණයක් දකින්නටත් හැකියාව තිබෙනවා. මේ චුල්ලදනුද්දර ජාතකයේ අවසානයේදී චුල්ලදනුද්දර කියන උපාධි නාමය හිමි කරගත්ත ධනු ශිල්පයේ විශේෂයෙන්ම පාරප්‍රාප්ත වෙච්ච මේ තැනැත්තා සොරෙක් ඉදිරියේ ඝාතනයට ලක් වෙනවා. ජාතක කතා කරුවා සංකේතයක් මගින් මේ මරණය නිරූපණය කරන්නට මේ ත්‍රිමදගලිත හස්තිරාජයා යොදාගත්තා දෝ කියලා ඔබට හිතන්නටත් ඔන්න ඔබට හිතන්නට අවස්ථාවක් අපි ඉදිරි කරලා තියෙනවා මෙතන. ඊළඟට දෙවෙනි අවස්ථාව අපි
තවත් විදියකින් හිතලා බලද්දී ඇයි මේ සිව්මැලි බිරිඳක් පිටත් කළ හැටි අපි ඒ ගැන වෙනම මම නැවතත් සාකච්ඡා කරනවා. ඔබට මෙහෙම අලුත් වටයකින් හිතන්නටත් අපිට මේක ඉඩ කඩකුත් ඕනනම් ඉතුරු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි හොරු 499ක් ඝාතනය කරන්න තරම් චුල්ලදනුදුරු කුමාරයා ශක්ති සම්පන්න වුණාද? සමහර විට ඔහු ශක්ති සම්පන්න කෙනෙක් නිසා එය කර ගැනීමට හැකියාව තිබුණාදෝ කියලා අපිට හිතන්නත් ඉඩ කඩ තියෙනවා. අපි කතා කරේ චුල්ලදනුදුර ජාතකය තවමානයකින් විමසා බැලීමක් පිළිබඳව තමයි ඔබත් සමග අපි මේ සාකච්ඡා කළේ. ඊළඟට මේ ජාතක කතාව මගින් රචකයා විවාහ දිවිය වෙත හෙළන දෘෂ්ටිය අපි මෙහිදී විමසා බැලිය යුත්තක්. දැන් බලන්න ආදරණීය දරුවනේ විශේෂයෙන්ම විවාහ ජීවිතය කියන කාරණාව. ඒ විවාහ ජීවිතයකදී සැමියා සහ බිරිඳ අතර පවත්නා අන්‍යෝන්‍ය අවබෝධය ඔවුන්ගේ පෞල් ජීවිතය සාර්ථක කර ගැනීමට ලබා දෙන්නේ ඊටාම දැවැන්ත පිටු බලයක්. චුල්ලදනුදුර ජාතකයේ ඇතුළෙන් කියාපෑමට උත්සාහ කළ එක් සුවිශේෂී කාරණාවක් පෞල් ජීවිතයේ සාර්ථකත්වයට සැමියා සහ බිරිඳ කියන දෙදෙනා අතර පවත්නා වූ අන්‍යෝන්‍ය අවබෝධය ඊටාමත්ම වටිනවා කියන එක කියන්නට මේ අවස්ථාවේදී ජාතක කතාකරුවා උත්සාහ කරනවා කියන එක අපිට හිතන්නට පුළුවන් දෙයක්. දැන් බලන්න මොවුන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇත්තටම පැවතුනාද? චුල්ලදනුද්දර කුමාරයා හොඳින් තම කුමාරිකාව අවබෝධ කරගෙන සිටියාද? මේ කුමාරිකාව තමගේ සැමියාගේ සිතැඟියාවන් ආදී දේ මැනවින් අවබෝධ කරගෙන හිටියාද? එහෙම අවබෝධ කරගෙන හිටියානම් ඔවුන් අතර මෙබඳු විනාශයකට ඉඩකඩ සැලසෙන්නට හැකියාවක් තිබෙනවා. කරන්න අපි පෞල් ජීවිතයේ කෙරෙහි ජාතක කතා කරුවා හෙළන්නේ තියුණු දෘෂ්ටියක්. මේ තුලින් අපිට චුල්ලදනුදුර ජාතකය තුලින් පැහැදිලි කරන්නට පුළුවන් සැමියා සහ බිරිඳ යන දෙදෙනාගේ තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය. චේෂ්ඨාවන්, සිතුම් පැතුම්, ඔහුගේ අවශ්‍යතාවන්, ඇයගේ අවශ්‍යතාවන් මේ දෙපාර්ශවය මනවින් අවබෝධ කරගෙන සිටීමේ තියෙන වටිනාකම මෙහිදී අපිට ඉතාමත්ම පැහැදිලි වෙන ප්‍රධාන කාරණාව. ඒ වගේම විශ්වාසය සහ ආදරයට හිමි තැන. දැන් චුල්ලදනුදුර කුමාරයා තමාගේ කුමාරිකාව මේ විවාහපත් කරගත්ත කුමාරිකාව නන්නාඳුනන වනාන්තරයක මස්පුලුස්සා කමින් සිටින සොරුන් 500ක් ළඟට පිටත් කර හරිනවා. බිරිඳ ස්වාමි පුරුෂයෙන්ගෙන් බලාපොරොත්තු වෙන ආරක්ෂාව, ඒ වගේම ආදරය, තමා පිළිබඳව තියෙන තමා විශ්වාස කිරීම, මේ මෙබඳු කාරණයක් මගින් මෙබඳු දේ දැවැන්ත ලෙස ඛණ්ඩණයට ලක්වීමක් සිද්ධ වෙනවා කියන එක අපිට පේන්නට තියෙන විශේෂිත කාරණාව. එහෙනම් විශ්වාසය සහ ආදරයට හිමි තැන පිළිබඳව විවාහ ජීවිතේ අපිට හිතන්නට මේ ජාතක කතාකරුවා මේ ජාතක කතාව තුළ පොළඹවනවා. සැමියා වූ බිරිඳ අධිපතිවාදී බවින් තොර විය යුතු බව කියන කාරණාව විශේෂයෙන්. දැන් මෙම ජාතක කතාවේ නම් අපිට පේන්නේ චුල්ලදනුද්දර කුමාරයා තුල පවත්නා අධිපතිවාදී ලක්ෂණය. විශේෂයෙන්ම ඔහු පුරුෂාධිපත්‍ය ලක්ෂණ තමයි පිළිඹු කරන්නේ. ඔහු දනුද්දර කියන උපාධි නාමය හිමි කරගෙන තියෙනවා. ඔහුට ලැබිලා තිබෙනවා ඔහුගේ දක්ෂතා හැකියාව වලින් ඔහු ඉහළට පැමිණලා තියෙනවා. දිසාපාමොක් ගුරුකුලයේ ඔහු තමයි ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයා, දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වෙලා තමන් තමයි දිසාපාමොක් අදුරුතුමාගේ දියණිය විවාහ කර ගැනීමට සුදුසුකම ලබන්නේ. ඔහුට තියෙන උපරිම හැකියාව. අපි ඒක ප්‍රායෝගිකව මේ කතාවේ ඔප්පු වෙනවා. හොරු 499 දෙනෙක් එක පැහැර විදින්නට එක දිගට විදලා මරන්නට තරම් ඔහුගේ හැකියාවක් තියෙනවා. වනාන්තරයේ තුල සිටින ත්‍රිමද ගලිත හස්ති රාජයෙක්ව එක හීතලයකින් විද ඝාතනය කිරීමට ඔහුට හැකියාව තියෙනවා. නමුත් මේ තුල අපිට පේන එක කාරණාවක් තියෙනවා. ඒ දැනුගත් තමන්ගේ අධිපතිවාදී බව, තමන්ගේ අධිපතිවාදී බව ඔහු ආභරණයක් කොට සැලකුවොත් ඒ විවාහ දිවියට ගැලපෙන්නේ නැහැ. අපි මේකේ ඊළඟ කාරණාවෙදිත් අපි පැහැදිලි කරනවා ඒ දෙයමයි තමන් පොතපතේ දැනුම වෙන්නට පුළුවන්, වෙනත් දක්ෂතා වෙන්නට පුළුවන්, පුද්ගලයෙක්ගේ සතුව තිබෙන දේ ඒ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට ගැලපෙන්නේ නැහැ.
ස්වාමි පුරුෂයා අධිපතිවාදී ලක්ෂණ පුරුෂාධිපත්‍යයෙන් ඔබට යාමද තමන් දැඩි ලෙස හිස උදුම්වාගෙන එතනට ගියොත් ඒත් විනාශයක් ඇති වෙනවා. භාර්යාව දැඩි ලෙස හිස උදුම්වාගෙන තමන්ගේ තිබෙන හැකියාවන් දක්ෂතා කුසලතා පිළිබඳව කල්පනා කරත් ඒත් විනාශයකට මඟ පාදනවා. එහෙනම් පෞල් ජීවිතයේදී අපි මේක වර්තමාන සමාජයට ගත්තොත් වර්තමාන සමාජ ක්‍රමයේ හැටියට අපි හිතලා බැලුවොත් පාසලක විදුහල්පතිවරයෙක් ඉන්නට පුළුවන්. ඒ විදුහල්පතිවරයා වෙන්නට පුළුවන්. ප්‍රාදේශීය ලේකම්වරයෙක් හෝ ලේකම්වරියක් වෙන්නට පුළුවන්. තවත් සුවිශේෂී ආයතනයක සිටින ඉහළ තානාන්තරයක් දන නිලධාරියෙක් හෝ නිලධාරිනියක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු ගෙදරට පැමිණි විට ඔහු නිවස තුල විය යුත්තේ සරල ස්වාමි පුරුෂයෙක් වෙන්නට ඕනේ. ඔහු තවදුරටත් නිවස තුල විදුහල්පතිවරයෙක් වෙන්නට බෑ. ඔහු තවදුරටත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඉහළ තානාන්තරයක් රජයේ එහෙම කෙනෙක් වෙන්නට බෑ. නිවසේදී ඔවුන් අතර තියෙන බැඳියාව ප්‍රාදේශීය ලේකම්ද ඒ දෙයට වඩා ඔවුන් සාමාන්‍ය සැමියෙක් සහ බිරිඳක් විය යුතුයි තමයි අන්‍යෝන්‍ය අවබෝධය කියන්නේ. චුල්ලදනුතර ජාතක කතාව ඇතුලේ පෞල් ජීවිතයේ කෙරෙහි හෙළන තියුණු දෘෂ්ටිය පෞල් ජීවිතයේ සුරක්ෂිතතාව විශේෂයෙන් ජාතක කතාකරුවාගේ මූලික පරමාර්ථයක් වෙනවා සාධු සම්මත ජන සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සදුපදේශයන් ලබා දීම. මේ ජාතක කතාවේ මේ ඇතුලේ අපට සුවිශේෂී කාරණාවක් හැටියට හඳුනා ගන්නට තියෙන එක කාරණාවක් තමයි මේ පෞල් ජීවිතයේ තියෙන පෞල් සමබරතාව ආරක්ෂා කර ගැනීම කියන කාරණාව. ඒ වගේම මෙම ජාතක කතාවේ ඇතුලේ තිබෙන මනෝවිද්‍යාත්මක ලක්ෂණත් අපි සොයා බලන්නට ඕනේ. ආදරණීය දුවේ පුතේ විශේෂයෙන්ම මේ ජාතක කතා තුල ජාතක කතා කතුවරයා ජාතක කතා කරුවා සුවිශේෂී දක්ෂතා හිමිලා තිබෙනවා. ඔහුගේ තියෙන මනෝවිද්‍යාත්මක ලක්ෂණ පිළිබිඹ කරන අවස්ථා. සමහර ජාතක කතාව බාරගෙන බැලුවොත් සම්බුලා ජාතකයේ වගේ ජාතකයක්, එහි තියෙන තනිකර අන්ධබෝධ ජාතකයේ වගේ ජාතකයක්, විශේෂයෙන්ම චුල්ලදනුතර ජාතකයේ ඇතුළත් අපිට කැපී පේනවා පුද්ගලයාගේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ප්‍රකට කරන තැන්. අපි හොයා බලමු කුමරා මස් ගෙන එනු පිණිස කුමරිය යවන්නේ ඇයි? මේ තුල තිබෙනවා මේ පුද්ගලයාගේ තිබෙන මනෝවිද්‍යාත්මක එක්තරා පැත්තක්. ඔහු පුරුෂාධිපත්‍යයෙන් උදම්මනනවා. ඔහු ලබාගෙන තියෙන නම්බුනාමයෙන් උපාධිනාමයෙන් ඔහු ඉහළට ගිහින් තියෙනවා. ඒ නිසා ඔහුට තමන්ගේ භාර්යාව අභිමුවෙහි තමන්ගේ භාර්යාවට තමාගේ ඔබගේ වචනයෙන් කියනවා නම් ඔබ සාමාන්‍ය ජීවිතයේ ඔබේ වචනයෙන් කියනවා නම් තමන්ගේ ලොකුකම පෙන්වීම. ඔහුට අවශ්‍යතාවක් තිබෙනවා තමා කොතරම් බලවතෙක්ද කියලා පෙන්වන අධිපතිවාදීව ඉඳගෙන ඔහු තමන්ගේ බිරිඳ පිටත් කර හරිනවා. මස් රැගෙන ඒමට සොරු 500ක් තියෙන සිටින තැනකට. මේ කාරණාවෙන් අපිට කැපී පෙනෙන්නේ මේ පුද්ගලයාගේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙන ආකාරය. පිටේ තියෙන මනෝවිද්‍යාත්මක தත්ත්වය තමයි ඔහුගේ තියෙන අධිපතිවාදීත්වය. එහෙම නැත්නම් ඔහු කැපී පෙනීමේ ආශාව, ඔහුගේ හීනමානයක් අපිට පෙන්වන්නට උත්සාහ කරනවා. ඔහු තුල තියෙනවා තමන්ගේ දැඩි බවක් පෙන්වීමට ඔහු තියෙන බලාපොරොත්තු එකදී පේනවා. දෙවෙනි කාරණාව කුමරිය කඩුව සොරාට දෙන්නේ ඇයි? අපිට එකපාරට බැලුමට මේ කුමාරිකාව තුල බරපතල වරදක් අපිට පේනවා. තමා විවාහ කරගෙන සිටිය තමාගේ ස්වාමි පුරුෂයා ඝාතනය කරන්නට ප්‍රතිවිරුද්ධ පාර්ශවයකට ඉඩකඩ සලසා දීමක් තමයි මෙතන පේන්නේ. නමුත් අපි හොයා බලමු මෙහි තියෙන මනෝවිද්‍යාත්මක පසුබිම. අපි හොයා බැලුවොත් ඇයි අය මෙතනට එන්නට පෙළඹුණේ? මනස තුල ඇගේ ආදරය දිනා ගැනීමට හැකියාව ලැබිලා නැහැ චුල්ලදනුද්දර කුමාරයාට. ඇගේ මනස තුල හිමි තැන හිමි කර ගැනීමට චුල්ලදනුද්දර කුමාරයාට හිමි වෙලා නැහැ ඉඩකඩක්. ඔබ හිතා බලන්න. ඇය කලකිරීමට ලක් වෙන්න හේතුවක් වුණා. ඇය තුල යම් කලකිරීමක් තියෙනවා. එහෙම නැත්නම් ඇයට ප්‍රතික්ෂේප කරන්නට බැරි වෙනවා. ඔබ යන්න
අර සොරුපන්සිය ගාවට ගිහිල්ලා පිරිස්සු මස් ඉල්ලගෙන එන්නට කියලා තමන්ගේ ස්වාමි පුරුෂයා කියද්දී ඔව් ඇයට ප්‍රතික්ෂේප කරන්නට බැරි වෙනවා. නමුත් ඇය තුල සියුම් වෛරයක් ඒ තුල ගොඩ නැගෙනවා. පළවෙනි වතාවේ පමණක් නෙවෙයි දෙවෙනි වතාවේදීත් ඇය පිටත් කරහරිනවා. ඇගේ සිත තුල නලියන, ඇගේ සිත තුල කැළමෙන වෛරය මෝදු වෙනවා. එය පුපුරා යන අවස්ථාව තමයි සොරාට කඩුව දෙන අවස්ථාව. මේ විදිහට අපිට මේ කාරණාව විශ්ලේෂණය කරගන්න පුළුවන්. ඊළඟට බලන්න සොරා කුමරිය අතහැර දමන්නේ ඇයි? දැන් මේ වනාන්තරයේදී හිටපු මේ සොරෙක්ගෙන් අපිට ශිෂ්ටත්වයක් අපේක්ෂා කරන්නට බෑ. විශිෂ්ට ගුණාංග උත්තරීතර මානසික ගුණාංග අපේක්ෂා කරන්නට බෑ මේ සොරෙක්ගෙන්. නමුත් මේ සොරා තුල අපිට පේන්නට තියෙන එක ලක්ෂණයක් තමයි මේ සොරා මොකද කරන්නේ? ඔහු තමන්ගේ මේ කුමාරිකාවගේ දුර්ගුණ දැකලා ඇය ප්‍රතික්ෂේප කරනවා. මදකට සිතා බලන්න. අවශ්‍ය නම් මේ සොරාට හැකියාව තිබුණා මේ කුමාරිකාව තමන්ට භුක්ති විඳලා ඇගේ තියෙන ප්‍රයෝජන අරගෙන මේ වනාන්තරයේ දමා පලා යන්න. නමුත් එතන තිබෙනවා මේ සොර දෙටුවේ. ඔහු ජ්‍යෙෂ්ඨ සොර නායකයෙක්. නිකන් යම් කිසි කෙනෙක්ගේ ආදරය ලබා ගැනීමට නිකන් ලැබෙන දෙයකට ඔහු නිකන් ගැනීමට සූදානම් නැහැ. සමහර විට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේ කුමාරිකාව එක්ක මේ විදිහට සම්බන්ධතාවක් ඇති කර ගැනීම. ඔහු එය ප්‍රතික්ෂේප කළා දාන්නේ අන්න ඒ නිසා. මේ කාරණාවන් මම ඔබට ආරාධනා කරනවා සියුම් විශ්ලේෂණය කරන්න. අප මේ ඔබව හිතන්නට පොළඹවන මානෙන් තවත් ඔබට මේ හිතන්නට පුළුවන්. එහෙම හිතුවොත් ඔබට මේ කතාව ඇතුලේ තිබෙන තවත් සුවිශේෂී ගුණාංගයන් ලක්ෂණයන් ඉස්මතු කර ගැනීමට හැකියාව තිබෙනවා. අපි ඊළඟට යමු වෙලා බලමු චුල්ලදනුතර ජාතකය කතාව මගින් ඉස්මතු කරන ධර්මාවාද. ජාතක කතාව තුල ඉස්මතු කරන ධර්මාවාද සලකා බලද්දී ඔබ ඒ විදිහේ ගුණයක් සකසා ගන්න ඔබට ඉතාම වැදගත් වෙනවා මේ විදිහට මේ කතාව විශ්ලේෂණය කර ගැනීම. පතිවෘතා ධර්මයේ රැකීමේ වැදගත්කම විශේෂයෙන්ම කියවෙනවා. සක්‍රදේවේන්ද්‍රය ඇවිල්ලා අවවාද ලබා දීමේදී කියන දේදී එක ඉස්මතු වෙලා පේනවා. ඒ වගේම මිනිසා තම ජීවිත කාලය පුරාවටම අනපේක්ෂිත ඉරණම් වලට මුහුණ දෙන බව මේ ජාතක කතාවේදී පෙන්눔 කරනවා. මේ කුමරියට මේ කුමාරයා සමග විවාහ වෙන්න සිද්ධ වෙන්නේ අනපේක්ෂිතව. මේ දෙදෙනා වනමැදින් යද්දී සොරුපන් 100ක් හමු වෙන්නේ අනපේක්ෂිතව. මොවුන් ඉදිරියට ත්‍රිමදකයට හස්තිරාජයෙක් එන්නේ අනපේක්ෂිතව. මොවුන් ඉදිරියට පැමිණෙන මේ සොරනායකින් සමග සටනට සිද්ධ වෙන්නේ අනපේක්ෂිතව. ඒ වගේම මේ කුමාරයාටත් කුමාරිකාවටත් මේ අනපේක්ෂිත හැමෝ අතරේ අනපේක්ෂිත මරණයකටපත් වෙන්නත් කුමාරයාට සිද්ධ වෙනවා. ඒ වගේම අනපේක්ෂිත අතහැර දැමීමකට ලක් වෙන්න කුමාරිකාවට සිද්ධ වෙනවා. එහෙනම් මිනිසා පරිසරයේ දාසයෙක්. මිනිසාට හැම විටම අනපේක්ෂිත දේවල් වලට Tamanට පාලනය කරන්නට බැරි දේවල් යටදී Taman අසරණ වෙන බව මේන් ඉස්මතු කරනවා. අන් අයට සමච්චල් කිරීම නොසුදුසු බවත් මේකෙදි කියා දෙන විශේෂිත කාරණාව. සමහර විට කුමාරිකාවගේ චරිතයෙන් අපිට මේ මනවින් කැපී පේනවා. අන් අයට සමච්චල් කරලා අන් අය පහත් කර සැලකීම එතරම් සුදුසු නොවන බව. තමා තුළ වැරදි රාශියක් තියාගෙන සිටින මිනිසුන් අනුන්ට hina වෙනවා. අපිට ඒක මේ කතාවේදීත් අපිට පේනවා මේ කුමාරිකාව තමන් ගාව වැරදි තියාගෙන තමයි සක්‍රදේවේන්ද්‍රයට hina වෙන්නේ. නමුත් සක්‍රදේවේන්ද්‍රයා කාරණාව පැහැදිලි කරලා දීපුවාම තමයි ඇයට ඒක මනවින් ඒත්තු ගන්නට හැකියාව ලැබෙන්නේ. එහෙනම් අපිට පේනවා අනුන්ට සමච්චල් කිරීම, අනුන්ට hina වෙනවා කියන කාරණාව ජීවිතේදී හොඳ නැති කාරණාවක් කියන එකත් මෙතනදී ඉස්මතු කරනවා. ඒ වගේම අපේ මේ සමාජයේ සමහර වෙලාවට දකින ස්ත්‍රීන් කෙරෙහි ලොල් වෙලා ඒ ස්ත්‍රීන්ට ගිහින් ස්ත්‍රී ලෝලීත්වයෙන් කටයුතු කරන පුරුෂයින්ට හොඳ පණිවිඩයක් මනුෂ්‍යත්වයේ පිළිබඳ උදාර ලක්ෂණයකුත් එක පැත්තකින් ගෙනහැර දක්වනවා ජාතක කතාකරුවා. විශේෂයෙන්ම මේ සොරනායකයා පෙළඹෙන්නේ නැහැ. සොරනායකයා කල්පනා කරනවා මේ Tamanට ඊතා නිදහසේ මේ වනාන්තරයේ Tamanට සරණ පාවා ගන්න, එහෙම නැත්නම් Tamanගේ කායික උමනාවන් ඉෂ්ට කර ගැනීමට මේ ස්ත්‍රිය සමග සිටීමට ඔහුට අවස්ථාව තිබියදී ඔහු කල්පනා කරනවා මේ වගේ කාන්තාවක් සමග මම එකට යන්නට ගියොත් මගේ ජීවිතයටත් විනාශයක් ඇඳවනවා. ඒ නිසා මම මේ අතහැර දැමිය යුතුයි. බලන්න,
ඉතාම වටිනා ධර්මාවාදයක් මෙතනිනුත් ඉස්මතු කර දක්වන්නේ. මම ඔබට ආරාධනා කරනවා මේ ධර්මාවාදයන් වෙන වෙනම වෙන් කරගෙන බලන්න. දැන් අපිට කතාවේ තියෙන කොටස් වෙන වෙනම ඒක රාශී කර ගැනීම මේ විදිහට වැදගත් වෙනවා. ඊළඟට මේ චරිත නිරූපණය ගත්තයන් පස්සේ ජාතක කතාවක අපේක්ෂාවක් බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. චරිත නිරූපණය ඊට ඉහළ තලයකට පත් කිරීම. නමුත් මේ කුමරගේ චරිතය නිරූපණය වෙන ආකාරය, කුමරියගේ චරිතය නිරූපණය වෙන ආකාරය, සොරදෙටුවාගේ චරිතය නිරූපණය කරලා දැක්වෙන ආකාරය ඊටාම සියුම් ලෙස විග්‍රහ කර ගැනීමට ඔබට පුළුවන් මේ අප කියපු කාරණාවන් ඇසුරෙන්. ඒ වගේම ඔබගේ විෂය නිර්දේශය ඇතුලේ චුල්ලදනුදර ජාතකය විශේෂයෙන් පහදා ගැනීම සඳහා අපිට ඉතාමත්ම හොඳ තෝතැන්නක් වෙනවා ජාතක කතාව මනමේ නාට්‍ය සමග සංසන්දනය කිරීමෙන්. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය තුල චුල්ලදනුදර ජාතකයේ බාහිරට පේන්නට තියෙන සන්දර්භය වෙනස් කරමින් එහි තියෙන ජාතක කතා කරුවාගේ පරමාර්ථයට වෙනස් පරමාර්ථයකට එය අලුත් මානයකින් හිතන්නට බලනවා. ඒක පාර්ශවීයව වැරදිකාරියක් වන දෝෂ දර්ශනයට ලක් වෙන කාන්තාව එම දෝෂ දර්ශනයෙන් මුදවාගෙන මේ කාගේ වැරද්දක්ද කියන දේ විවෘත ගැටලුවක් බවට පත් කරන්නට මහාචාර්ය දිරුවීර සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය තුලින් හැකියාව ලැබලා තියෙනවා. චුල්ලදනුදර ජාතකය රසවින්දනය කිරීමේදී මනමේ නාට්‍ය පිළිබඳව අවධානය යොමු කළා. එහි තියෙන්නේ අනේ ඒ විපත සිදු වුණේ නොදනිමි කාගේ දොසා. හැටියට මේ විවෘත ගැටලුවක් බවට පත් කරනවා. කුමාරිකාව අතින් ජාතක කතා කරුවා තරමක් සාහසික ලෙස කඩුව ප්‍රදානය කරනවා සොරදෙටුවා අතර. එහි අපිට හම්බෙන්නේ වනාන්තරයේදී හමු වෙන වැද්දෝ හැටියට තමයි සරච්චන්ද්‍රයන් මේ පරිවර්තනය කරගන්නේ. එහිදී කුමාරිකාව අතින් කඩුව ප්‍රදානය කරනවා වෙනුවට කුමාරිකාවගේ අතින් කඩුව උදුරා ගන්නවා කියලා හිතන්නට එහෙ සලස්සන්නට ජාතක ඉදිරිවීර සරච්චන්ද්‍රයන් හැකියාව ලබාගෙන තිබෙනවා. ඔහු පෙළඹිලා තිබෙනවා චුල්ලදනුදර ජාතකය ඇසුරෙන් මනමේ නාට්‍ය නිෂ්පාදනය කිරීමෙන්. ඒ වගේම මෙන්න මේ ඇසුරෙන් ඔබට පුළුවන්කම තිබෙනවා අප දැන් විමසා බැලුවා මේ කතාව පුරාවටම කතාවේ අන්තර්ගතය කොහොමද හඳුනාගන්නේ? කතාවේ මුලැමැද අග සම්බන්ධතා කොහොමද හඳුනාගන්නේ කියන එක අපි සොයා බැලුවා. ඒ වගේම අපේ මෙම කතාවේදී අපිට දැන් ආරම්භය අවසානය දක්වා මේ කතාව ගලා යන ස්වරූපය පිළිබඳව අපි මන අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම අපි මේ කතාව විශ්ලේෂණයට ලක් කිරීම පිළිබඳව විචාරයට ලක් කිරීම පිළිබඳව අපි දැන් මේකදී සොයා බැලුවා. එහිදී විවිධ මානයන් කිහිපයක් ඇත්තේ අපි මේකට උත්සුක වුණා. දැන් අපි ඊළඟට යමු යන්නේ ඔබට ඊටාම ගැළපෙන අභ්‍යාසයක් කිරීමට අවස්ථාව සලසා දීමට. අභ්‍යාසයක් කිරීමේදී මම ඔබට දරුදැරියනේ විශේෂයෙන්ම අර්ථාබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට ඔබ සකස් වෙලා තියෙන ක්‍රමය බැලුවොත් පළවෙනියටම තියෙන අවබෝධයේ ප්‍රශ්නයක්, දෙවෙනියට තියෙන අවබෝධයේ ප්‍රශ්නයක් ඒ සංඛ්‍යාත්මක පිළිතුරක් ලැබෙන. ඒ වගේම ලිහිල්බසි ලිවීමක් සහ කෙටි විවරණ සැපයීමක් හැටියට තමයි ඔබගේ අභ්‍යාස සකස් වෙලා තිබෙන්නේ. අර්ථාබෝධයේ ප්‍රශ්නයක් සෑදෙන ක්‍රමය සකස් වෙලා තියෙන ආකාරයයි අපි විමසා බැලුවේ. මෙම ඒකකයේ ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී විශේෂයෙන්ම අර්ථාවබෝධයේ ප්‍රශ්නයකට පිළිතුරු සපයන ආකාරය මේ තිබෙන එක අංගයක්. එහි ප්‍රධාන අවස්ථා 4ක් අපි වෙන් කරලා දක්වලා තිබෙනවා. ඒ අවස්ථා 4 පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ඒ වගේම චුල්ලදනුදර ජාතකය මේ තනි ජාතක කතාව ඇසුරින් ඔබට මේ අවබෝධ කර ගැනීමට කුඩා පොත්පිංචක් සකස් කර ගැනීම මගින් හැකියාව තියෙනවා. චුල්ලදනුදර ජාතකය ඇසුරින් පොත්පිංචක් නිර්මාණය කරගන්නේ කෙසේද? ආදරණීය දරුවනේ, ඔබගේ ප්‍රශ්න පත්‍රයේ තිබෙන කොටස්වලදී ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය සකස් වෙන ආකාරයේ විවිධ අවස්ථාවන් ටිකක් තිබෙනවා. ඒකට ගැළපෙන්නට ඔබට නිවසේදී ඔබ විසින් සකස් කරගන්න ක්‍රමවේදයක් අනුගමනය කර හැකියි. විශේෂයෙන්ම හෙට අනිද්දා විභාගයට සූදානම් වෙන අපේ දරුවන්ට ටත් වඩා 12 ශ්‍රේණියේ දරුවෝ මේ වැඩසටහනට සහභාගී වෙනවා නම් ඔබට ඉතාමත් වැදගත් මෙවැනි අභ්‍යාසයක් පැවරුමක් සිදු කිරීම.
මුලින්ම 550 ජාතක පොතේ මේ චුල්ලදන්තර ජාතකය 550 ජාතක පොත සහ චුල්ලදන්තර ජාතකය හැඳින්වීමේ ඡේදයක් ඇතුළත් කරන්න. ඊළඟට පළවෙනිම ප්‍රශ්නයේ හැටියට තියෙන අර්ථාවබෝධයේ ප්‍රශ්නය සකස් කරන්නේ කොහොමද කියන එක අපිට හදා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබටම පුළුවන් ඡේද කිහිපයක් සොයාගෙන ඒ කතාව ඇතුලේ තියෙන ඡේද කිහිපයක විශේෂ ලක්ෂණ ප්‍රශ්න 4ක් හදාගෙන ඒ ප්‍රශ්න 4ට පිළිතුරු සැපීමට අපිට අවස්ථාවක් අරගන්නට පුළුවන්. ඒ වගේම අවස්ථා සම්බන්ධයෙන් ලකුණු 3ක් ලබා ගැනීම සඳහා අවස්ථා සම්බන්ධයෙන් තෝරාගත් පාඩ 10ක කා විසින් කාහට කොතනකදී කුමක් අනුබය ප්‍රකාශ කරන ලද්දක්ද කියන අග විස්තර කරන්නට පුළුවන්. ඒ වගේම චරිත නිරූපණය හා භාෂා භාවිතය පිළිබඳව ඔබට කුමරාගේ චරිතය, කුමරියගේ චරිතය, වැදිරජගේ චරිතය හැටියට ඒ කොටස් ටික වෙනම කර ගන්නට, ඒ වගේම තවත් ආකාරයකින් ගත්තහම මෙහි තියෙන විශ්ලේෂණාත්මක විමර්ශනාත්මක කොටස් පිළිබඳ අවධානය යොමු කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම තාම අදගත් වෙනවා ගැටපද විවරණයක් ඔබට සකස් කර ගන්න පුළුවන් නම් තනියම මෙහි තිබෙන වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබ තනියෙන් ගෙදරදී ඔබ කරන දේ ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඔබට කෙටි විවරණ වෙනමම සකස් කර ගැනීමට පොත් ආදී දේ පරිශීලනය කරලා හැකියාව තිබෙනවා නම් ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. එවිට මේ එක පාඩමක් ඇසුරෙන් චුල්ලදනුදර ජාතකයේ හෝ වේවා මේක පාඩමක් ඇසුරෙන් ලකුණු වැඩි ප්‍රමාණයක් ඔබට ලබා ගැනීමට මේන් අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා අපි තාමත්ම ආදරයෙන් මතක් කර සිටිනවා ඔබ සියලු දෙනාට අද මේ වැඩසටහන සහභාගී වෙච්ච අනරබු ඔබ සියලු දෙනාට බෙහෙවින් මිස්තුතිවන්ත වෙනවා වගේම මේ පාඩම ඇසුරින් අපි කියා දීපු මේ කොටස් ඇසුරින් ඔබගේ ලකුණු ඉතා ඉහළ මට්ටමකට අරගෙන ඒමට වැඩ කටයුතු කරන්න. ඒ වගේම කතාව මනවින් අවබෝධ කරගෙන ඒ ඔබගේ ජීවිතයට වටිනා ආදර්ශ ටිකක් එක්කහු කර ගැනීමට කටයුතු කරන හැටියට අපි මේ මොහොතේදී ඔබට මතක් කර සිටිනවා. ආයිබෝවන්.